ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍ර ධර්මදේශනාව මාලාව ඇසුරෙන් පැවැත්වෙන තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පහුගිය ධර්මදේශනාව අපි නිමා කරන්නට යෙදුනේ භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේදී ලැබූ ඥානය පිළිබඳව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමින් අපි ධර්මදේශනාව නිමා කළා. මොනතරම් ඥානයක් තිබුණද කියන කාරණාව. එතනදී අපි සක්වල පිළිබඳව පැහැදිලි කළා. මේ අවබෝධ ඥානය අනන්ත සක්වලවල් පුරා පැතිරිලා තියෙනවා කියන කාරණාව. මේ සක්වලට අබ පුරවලා මේ සක්වලේ අබ අරගෙන නැගෙනහිර පැත්තට ගමන් කළොත් නැගෙනහිර පැත්තේ තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ. අබ ඉවරයි. නමුත් නැගෙනහිරට තව සක්වලවල් තියෙනවා. එතකොට අනිත් තුන් පැත්තට කොයිතරම් සක්වලවල් ඇද්ද? සඳහන් කරනවා බෝධි මූලයේදී බුද්ධත්වයේ ලැබනවත් සමගම මේ සීමාවක් නැති අනන්ත සියලුම සක්වලවල් වලට භාග්‍යවතුන් වහන්සේගේ කසින මණ්ඩලයේ ආලෝකයේ වැටෙමින්ම ඒ සියලු සක්වලවල් අවබෝධ කළා කියලා. ඒ තරම් ඥාන ශක්තිය මේ ਸਰුවඥතා ඥානය අපි එතන සඳහන් කළේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් ලැබෙන අවබෝධය පිළිබඳව. පින්නතනේ මේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී යථාභූත ඥානයට හිත මෙහෙයවන්න කලින් ඒට පාදක කරගන්න ඥානයේ හැටියට සඳහන් කරන්නේ ආනාපාන චතුර්ථ ධානය. යථාභූත ඥානයට හිත මෙහෙයවන්න කලින් ඒ සඳහා උදව්වට ගන්නේ පාදක කරගන්නේ මේ ආනාපාන සති චතුර්ථ ධානය කියලා සඳහන් කරනවා. ඒ නිසාම අයමේව සමාධි භාවනා මේ සමාධි භාවනාව අන් සියලු භාවනාවන්ට ප්‍රධානයි කියලා සඳහන් කරනවා. අයමේව සමාධි භාවනා මේ සමාධි භාවනාවම ප්‍රධානයි. ඒ කියන්නේ අන් සියලු භාවනාවන්ට වඩා මේක ප්‍රධාන තැනක් අරගන්නවා. ඒ නිසා මේ ඥාන කතා, දිට්ඨි කතා සාකච්ඡා කරලා ඊට අනතුරුව ආනාපාන සතිය මුලින්ම දේශනා කළේ ඒ නිසයි කියලා සඳහන් කරනවා. ඊළඟට නැවත ප්‍රශ්නයක් අහනවා ඥාන කතා, දිට්ඨි කතා සාකච්ඡා කරලා ආනාපාන සතිය මුලින්ම දේශනා කළේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. ඥාන කතාවත් සාකච්ඡා කරලා, දිට්ඨි කතාවත් සාකච්ඡා කරලා තවත් භාවනා කර්මස්ථාන තියෙනකොට ආනාපාන සතියෙම මුලින්ම සාකච්ඡාවට භාජනය කළේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. එහෙම දේශනා කළේ මේ ආනාපාන සතිය සියලු සමාධි භාවනාවන්ට මුදුන් මල්කඩ බවට පත් වෙන නිසා කියලා උත්තරයක් සඳහන් කරලා තියෙනවා. ආනාපාන සතියම දේශනා කළේ ඇයි කියලා අහන ප්‍රශ්නයට උත්තරයක් දෙනවා. සියලුම භාවනා කර්මස්ථානයන්ගේ මුදුන් මල්කඩ බවට පත් වෙන නිසා ඒ මුලින්ම දේශනා කළා කියලා. ඒ කාරණාව සඳහන් කරනවා තත්ත සෝලස වත්තුකං ආනාපාන සති සමාධින් භාවේතෝ සමාධිකානි සමධිකානි භාවේතෝ සමධිකානි දේ ඥානසතානි uppajjanti ඥාන ගණනුද්දේශෝ කියලා එක සඳහන් කරනවා. ඊළඟට පිළිතුරු මේ ඥාන ගණනාව පිළිබඳව ಉದ್ದೇಶයයි කියලා මෙතන සඳහන් කරනවා. ඥාන ගණනාව පිළිබඳව ಉದ್ದೇಶයයි. එහෙම සඳහන් කරන්නේ අට්ඨ පරිභන්තේ ඥානානි ආදි වශයෙන් විස්තර කිරීමේ නිර්දේශය කියලා සඳහන් කරනවා. අට්ඨ පරිභන්තේ ඥානානි විස්තර කිරීමේ නිර්දේශයයි කියලා සඳහන් කරනවා. ඒ පරිභන්තේ ඥානානි කියලා සඳහන් කරන්නේ සියලු සමාධීන්ට බාධා කරන්නා වූ ඥාන අට්ඨ පරිභන්තේ ඥානානි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මෙතන සඳහන් කරනවා මුලින් තියෙන්නේ මේ විදිහේ ඥාන මේ විදිහේ ඥාන තියෙනවා කියලා සඳහන් කරනවා මුලින්ම. මේ අට්ඨ පරිභන්තේ ඥානානි මුලින්ම විස්තර කළේ
මේ කාරණාවයි කියලා සඳහන් කරලා පැහැදිලි කරනවා. මුලින්ම තියෙන්නේ මෙන්න මේ ඥාන කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ කොටසට තියෙන ඥාන උද්දේශය. මේ කොටසට කියන්නේ ඥාන උද්දේශය කියලා. ඊළඟට සඳහන් කරනවා මේ අට්ඨ පරිභන්තේ ඥානානි අට්ඨච උපකාරේ ඥානානි. සමාධියට බාධා කරන ඥානත් සමාධියට උපකාර කරන ඥානත්. අට්ඨ පරිභන්තේ ඥානානි අට්ඨච උපකාරේ ඥානානි කියන පද දෙක යම් ප්‍රමාණයකින් විස්තර කරනවා මෙතන. මේ උපකාර ඥානයි පරිභන්ත ඥානයි කියන පද දෙක යම් ප්‍රමාණයකින් විස්තර කරනවා. ඒකට කියන්නේ නිර්දේශය කියලා. විස්තර කරන එකට කියන්නේ නිර්දේශය කියලා. ඊළඟට සඳහන් කරනවා ඒ නිර්දේශය කියලා කියන්නේ අපි සාකච්ඡා කළ ප්‍රමාණය. අපි මෙතෙක් සාකච්ඡා කළා දැන් මේ පටිසම්භිදා මග්ගපාළිය පටන් අරගෙන අද තුන්වෙනි දේශනාව. එතකොට පළවෙනි සහ දෙවෙනි දේශනාවල් වල සාකච්ඡා කළ ප්‍රමාණයන් තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. අපි මේ සාකච්ඡා කළ ප්‍රමාණයේ හැටියට ඒ ප්‍රමාණය තමයි මෙතන සිහිපත් කරන්නේ. ඊළඟට පින්නතිනි මෙතන සඳහන් කරනවා සෝලස වත්තුකං ආනාපාන සති සමාධින් භාවේතෝ. සෝලස වත්තුකං ආනාපාන සති සමාධින් භාවේතෝ. සමදිකානා දේ ඥාන සතානි uppajjanti ඥාන ගණනුද්දේශෝ. ඒ කියන්නේ ඥාන ගණන පිළිබඳව උද්දේශයයි. ඥාන ගණන පිළිබඳව උද්දේශයයි කියලා සඳහන් කරනකොට ඊළඟ ඡේදයේ ඒ කතාව පැහැදිලි කරනවා. අට්ඨ පරිභන්තේ ඥානානි අට්ඨ උපකාරේච ඥානානි. අට්ඨ පරිභන්තේ ඥානානි අට්ඨ උපකාරේච ඥානානි. සමාධියට බාධා කරන ඥානද සමාධියට උපකාර කරන ඥානද මොන අටද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. අට්ඨ පරිභන්තේ ඥානානි කිය මොන අටද කියලා අහනවා. සඳහන් කරනවා ඒක ඥාන ගණන පිළිබඳව නිර්දේශයයි. එහෙම අහලා සඳහන් කරන්නේ මේ ඥාන ගණන පිළිබඳව නිර්දේශයයි කියලා. ඒ කාරණාව අපිට ඉස්සරහදී වැටහෙනවා. ඊළඟට පැහැදිලි කරනවා උද්දේශයයි නිර්දේශයයි කියලා කියන ප්‍රමාණ දෙක විස්තර කරනවා. මේ උද්දේශය කියන්නේ මොකද්ද? නිර්දේශය කියන්නේ මොකද්ද? කියන ප්‍රමාණ දෙක විස්තර කරනවා. ඊටත් වඩා විස්තර කෙරෙන කාරණාවට සඳහන් කරනවා පටිනිද්දේශය කියලා. උද්දේශය, නිර්දේශය, පටිනිද්දේශය. උද්දේශයයි නිර්දේශයයි කියන කාරණා දෙකටම වඩා විස්තරේ තවත් සාකච්ඡා කරලා පැහැදිලි කරන එකට කියනවා පටිනිද්දේශ කියලා. එහෙම නැත්නම් විත්තාර නිද්දේශය කියලත් මේක සඳහන් කරලා තියෙනවා කියලා පැහැදිලි කරනවා. විත්තාර නිද්දේශය විස්තර සහිතව පැහැදිලි කරන නිසා. ඊළඟට පින්නතිනේ ඒ ගැන සඳහන් කරනවා මේ ගණනුද්දේශයේ සෝලත වත්තුකම් කියලා කියන්නේ මොකද්ද? දැන් ගණනුද්දේශය කියන එක එතකොට අපිට පැහැදිලි වෙනවා මොකද්ද ගණනුද්දේශය කියලා කියවේ. එතකොට ගණනුද්දේශයේ තමයි සෝලස වත්තුකම් කියන වචනේ තියන්නේ. ආකාර 16කට සඳහන් කෙරුවා කියන එක. එහෙනම් අපි දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ ගණනුද්දේශය කියන එක. දීගං රස්සං සබ්බකාය පටිසංවේදී පස්සම් බයං කාය සංකාරං කියලා ප්‍රථමයෙන්ම කායානුපස්සනාව පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒක තමයි එක. සෝලස වත්තුක කියපු මේ කාරණා 16 මුල් චතුස්කය. දෙවෙනි චතුස්කය තමයි පීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාරං. අපි ඒක සාකච්ඡා කළේ මේ කාරණා 4 වේදනානුපස්සනාව වශයෙන්. තුන්වෙනි කාරණාව තුන්වෙනි චතුස්කය චිත්තපටි සංවේදී අභිප්පමෝදයන් චිත්තං සමාදහං චිත්තං විමෝචයන් චිත්තං. මේක සඳහන් කරනවා චිත්තානුපස්සනා චතුක්ඛං කියලා. හතරවෙනි කාරණාව අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී. මේ කාරණා 4 සඳහන් කරනවා ධම්මානුපස්සනා චතුක්ඛං.
ධම්මානුපස්සනා චතුස්කය හැටියට සඳහන් කරනවා. එතකොට කාරණා 16ක් එතන කියවුණා. 16 වස්තුක කියලා කිව්වේ මෙන්න මේ 16 16 වස්තුක චතුස්කය කියලා කිව්වේ මේ 16 පිළිබඳව කොටස් 4 බෙදලා තියෙන හැටි. ඉමේසං චතුන්නම් චතුක්කාණං වශයෙන් මේ 4 කොටස් 4 වශයෙන් මේ 4 කොටස් 4ක් නමුත් ඒ එකක් ඇතුලේ කාරණා 4 අන්තර්ගතයි. 16 වස්තුනි පතිට්ඨා වස්තුන් 16ක් කෙරෙහි පිහිටි ආරම්මනානි අරමුණු 16 වස්තුකෝ මේ අරමුණු නැත්තම් වස්තුන් 16ක් කෙරෙහි පිහිටපු ආරම්මනානි වස්තුන් 16ක් කෙරෙහි පිහිටි ආරම්මනානි අරමුණු 16 වස්තුකෝ 16 වස්තුවයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ මේ ආනං කියලා වචනයක්. ආනං කිව්වේ මොකේටද? මෙතන ආනං කියලා සඳහන් කරනවා අභ්‍යන්තරයට පිවිසෙන වාතය. ආනං අභ්‍යන්තරයට පිවිසෙන වාතය. ඊළඟට ආපාන කියලා කියන්නේ බාහිරට නික්මෙන වාතය. ආනං කියලා කියන්නේ අභ්‍යන්තරයට පිවිසෙන වාතය. ආපාන කියලා කියන්නේ බාහිරයට පිවිසෙන වාතය. එතන සඳහන් කරනවා නමුත් ඒ කාලේ ඇතමෙක් මේ කේචි පන විපර්යායේන වදಂತಿ කේචි පන විපර්යායේන වදಂತಿ ඒක සඳහන් කරනවා නමුත් ඒ කාලේ ඇතමෙක් ආස්වාස ප්‍රාස්වාස මාරු කරලා කතා කරලා තියෙනවා කියලා මේ කාරණාවත් මේ ධර්මයේමයි සඳහන් කරන්නේ. ආනං කීවේ අභ්‍යන්තරයට පිවිසෙන වාතය, ආපාන කීවේ බාහිරයට පිවිසෙන වාතය. ඊළඟට සඳහන් කරනවා ඒ කාලේ ඇතමෙක් ආස්වාස ප්‍රාස්වාස මාරු කරලා කතා කළා කියලා කේචි පන විපර්යායේන වදಂತಿ. එතකොට ඒක මාරු කරලා කතා කළා නම් ඒක ධර්මයේ වෙන්නේ නැහැ. කේචි පන කියලා කියන්නේ ඒක අන්‍ය මතයක් මිසක් ඒක බුද්ධ මතය නෙමෙයි. කේචි පන කිව්වේ ඒකයි. ඒ ගැන දැන ගැනීම සඳහා විතරයි කියලා මෙතන සඳහන් කරනවා. මේ කේචි පන විපර්යායේන වදಂತಿ කියන කාරණාව සඳහන් කරලා ඒක පැහැදිලි කරනවා මේ ගැන දැන ගැනීම සඳහා පමණක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේක අන්‍ය මතයක් කියලා විතරයි සඳහන් කරන්නේ. එතනින් එහාට ඒ ගැන මොකවත් සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ආපානන්ති අපේතං ආනතෝති. ආපාන කියලා කියන්නේ අහකට යොමු වෙලයි තියෙන්නේ. ආපානන්ති අපේතං ආනතෝති. එතන පැහැදිලි කරනවා මේ ආපාන කියලා කියන්නේ මුලින් අපි ඒ කාරණාව සඳහන් කළා. ආපාන කියන්නේ බාහිරයට නික්මෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා ආපාන කියලා කියන්නේ අහකට නික්මිලයි තියෙන්නේ. පිටත ගිහිල්ලා අහකට යොමු වෙලයි තියෙන්නේ. ආපාන කියලා කියන්නේ ඒකයි. තස්මින් ආනාපානේ සති. එම ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහියට ආනාපාන සති කියලා කියනවා. මෙතන ආපාන කියලා කියන්නේ අහකට යොමු වෙලයි තියෙන්නේ. එතකොට මෙතන කියනවා තස්මින් ආනාපානේ සති. එතකොට මුලින් අපි කිව්වා ආනං කියලා කිව්වේ අභ්‍යන්තරයට පිවිසෙන වාතය. ආපානං කියලා කිව්වේ පිටතට යොමු වෙලා නැත්නම් බාහිරයට ගමන් කරනවා. එතකොට ආන පාන. එතකොට ආනං කිව්වේ ඇතුළට ආපානං කියලා කිව්වේ එළියට. එහෙනම් මෙතන සඳහන් කරනවා තස්මින් ආනාපානේ සති. එම ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව සිහියට ආනාපාන සති කියලා කියනවා. එහෙනම් මේ ආනාපාන කියන දෙකම ඊටාම සිහියෙන් සිද්ධ වෙන්න ඕනේ. අන් ඒ කාරණාව එකතු කරලා ආනාපාන සති කියලා කියනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා අස්වාස පස්වාස පරිග්ගාහිකාය සතියා ඒතං අදිවචනං. ඒ කියන්නේ පින්නතුනි මේ අද කාලේ පවතින කිසිම මිත්‍යා දෘෂ්ටියකට මේ ධර්ම රත්නයේ ඇතුලේ ඉඩ තියලා නැහැ කියන එකයි. අද කාලේ අපි මේ ආනාපාන සතිය පිළිබඳව හෝ මේ භාවනා ක්‍රම පිළිබඳව ඇති වෙලා තියෙන විවිධ
මිත්‍යා දෘෂ්ටික මත ඒ කිසිම මතයකට ධර්මයේ තුලට එන්න බෑ. ඔක්කොම ධර්මයට පිටින් ඇති වෙච්චා. ඒකයි සඳහන් කරන්නේ අස්සාස පස්සාස පරිග්ගාහිතාය සතියා ඒතං අධිවචන. මේ ඔක්කොම පිටපැත්තේ තියෙන දේවල්. ධර්මයේ එහෙම දෙයක් සඳහනක් නැහැ. සඳහන් කරනවා මේ අපේ රටේ සමහර වෙලාවට මේ ආස්වාස කියලා කියන එක තවත් වැරදි විදිහකට අර්ථකථනය කරනවා. ආස්වාස කියන එක. ආස්වාස කියලා කියන්නේ අස්වැසිල්ල කියන එක තමයි ආස්වාසය කියලා කියන්නේ. එතකොට මේක මේ කේචීපන ධර්මයෙන් බාහිරයි. ආස්වාසය කියලා කියන්නේ අස්වැසිල්ල. නමුත් ඒක ධර්මයේ නෙමෙයි. ආස්වාසය කියලා කියන්නේ ඇතුළට ගන්න වාතය. නමුත් මෙතන සඳහන් කරනවා අස්වැසිල්ලටයි මේ ආස්වාසය කියන්නේ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට මේ කාරණාව තහවුරු කරන්න අස්සාසප්පත්ත සූත්‍රය කියලා සූත්‍රයක් සඳහන් කරනවා මේ මිත්‍යා දෘෂ්ටික අදහස් දක්වන අය. අස්සාසප්පත්ත සූත්‍රය. එතකොට අස්සාසප්පත්ත සූත්‍රයෙන් මේගොල්ලෝ තහවුරු කරන්න හදන්නේ අස්වැසිල්ල කියන කාරණාව. ආස්වාසය කියලා කියන්නේ අස්වැසිල්ල. ඒක තහවුරු කරන්න හදන්නේ අස්සාසප්පත්ත කියන සූත්‍රය උපයෝගී කරගෙන. ඉතින් සූත්‍රයේ තියෙන්නේ මොනවද කියලාවත් බලලා නැහැ. අස්සාසප්පත්ත සූත්‍රයේ උගන්වන්නේ ආස්වාස ප්‍රාස්වාස ගැන නෙමෙයි. අස්සාසප්පත්ත සූත්‍රයේ උගන්වන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ගැන. ආස්වාස ප්‍රාස්වාස ගැන නෙමෙයි එතන උගන්වන්නේ. ඊළඟට පරමස්සාසපත්ත ඉන් පසුව සඳහන් කරන්නේ මේ පරමස්සාසපත්ත කියලා. එහෙනම් ඉතින් මුල් කාරණාව ආස්වාස ප්‍රාස්වාස ගැන නම් කීවේ. ඒ ආස්වාස ගැන නම් කිව්වේ ඊළඟට තියෙන්න ඕනේ ප්‍රාස්වාස ගැන දේශනාවක්. ආස්වාසය ගැන විතරක් දේශනා කළා මදිනේ. නමුත් ඊළඟට ප්‍රාස්වාස ගැන දේශනාවක් නැහැ. පරමස්සාසපත්ත කියලා දේශනාවක් නම් ඊළඟට තියෙනවා. හැබැයි පරමස්සාසපත්ත කියන දේශනාවෙන් සඳහන් කරලා තියෙන්නේ ප්‍රාස්වාස ගැන නෙමෙයි රහතන් වහන්සේ ගැන. අස්සාසප්පත්ත සූත්‍රයේ සඳහන් කරන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ගැන. පරමස්සාසපත්ත සූත්‍රයේ පැහැදිලි කරන්නේ රහතන් වහන්සේ ගැන. නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාස ගැන ওই සූත්‍ර දෙකේ සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් මේ අස්වැසිල්ලයි ආස්වාස ප්‍රාස්වාස කියන්නේ නැත්නම් ආස්වාසය කියන්නේ අස්වැසිල්ලයි කියන කාරණාව තහවුරු කරන්න හදන අය ඒක පැහැදිලි කරන්න මේ කාරණාව යොදා ගන්න හදනවා. හැබැයි ඒකෙන් ඒක පැහැදිලි වෙන්නේ නැහැ. ඊළඟට ආස්වාසය ගැන සඳහන් කළොත් මෙතන සඳහන් කරනවා දෙවනුව ප්‍රාස්වාස ගැන කියවෙන සූත්‍රයක් තියෙන්න ඕනේ කියලා. ආස්වාසය ගැන කිව්වොත් ඊළඟට ප්‍රාස්වාස ගැන කතා කරන්නම වෙනවා. නමුත් එහෙම මොකවත් මෙතන සඳහන් නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ යමක් භාගයට ඉගෙන ගත්තොත් භාගයට කිව්වොත් අඩුවෙන් කරුණු දැක්වුවොත් බොහෝ දෙනාගේ රැවටීමට ඒක හේතු වෙන්න පුළුවන්. හැබැයි එහෙම රැවටෙනවා කියලා කියන්නේ සංසාරෙම රැවටුණා කියන එකයි. ඒ නිසා මේ යමක් භාගයට ඉගෙනගෙන රැවටෙනවට වඩා ඒ කාරණාව හරියටම ඉගෙන ගන්න එක ඊටම වටිනවා. ඊළඟට පින්නතුනි මේ මිත්‍යා දෘෂ්ටි ශාසනයේ අනාගතයේට මිත්‍යා දෘෂ්ටි ඇති වෙයි කියන කාරණාව අතීත මහ තෙරවරු හොඳට තේරුම් ගත්ත නිසා මේ ඇතැම් වචන පාදක කරගෙන මිත්‍යා දෘෂ්ටි ඇති වෙයි කියලා මේ අතීත තෙරවරු ඒ කාරණාව හිතලා තිබුණා. මේක මිත්‍යා දෘෂ්ටියකට පෙරලෙයි කියලා. ඒ නිසා සඳහන් කරනවා ඒ කාරණාව දැනගෙනම එවැනි තැන් නිවැරදි කරන්න උවමනා නිසාම මේ කරුණ මේ විදිහටම උන්වහන්සේලා දක්වලා තියෙනවා කියලා. මෙතන මේ විදිහට මිත්‍යා දෘෂ්ටියක් උපදින්න පුළුවන් කියලා උන්වහන්සේලාම ලියලා උන්වහන්සේලා මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් ඒක අන්‍ය මතයක් මිසක් බුද්ධ මතයක් නෙමෙයි කියලා. එහෙනම් මේ පිටකය ලියලා තියෙන්නේ මොනතරම් සිහි කල්පනාවෙන්ද මොනතරම් අවබෝධයකින් මේ පිටකය පරිවර්තනය කරලා තියෙනවද උන්වහන්සේලා කියන කාරණාව අපිට ඒකෙන් වැටහෙනවා. මුලින් ආනාපාන සතිය ගැන කියලා නම සඳහන් කරලා
මෙතන ආස්වාසය ප්‍රාස්වාසය කියලා නම් සඳහන් කරලා ආස්වාසය ප්‍රාස්වාසය පරිග්‍රාහිකාය පරිග්‍රහණය කරන සිහිය ආස්වාසය ප්‍රාස්වාසය පරිග්‍රහණය කරන සිහිය පරිග්‍රාහිකාය පරිග්‍රහණය කරන සිහිය නමින් විශේෂ වචනයක් සඳහන් කරලා තියෙනවා කියලා පැහැදිලි කරනවා. පරිග්‍රහණය කරන සිහිය විශේෂ වචනයක් කියලා සිහිපත් කරනවා. එතකොට ඒ වචනයෙන් යම් තැනක් පැටලිලා තිබුණා නම් ඒ පැටලිලි සියල්ල මගහැරිලා මිත්‍යා දෘෂ්ටි සියල්ලක් එතනින් බිඳෙනවා කියලා සඳහන් කරනවා මේ පරිග්‍රහණය කියන වචනයත් එක්ක. මිත්‍යා දෘෂ්ටි තිබුණා නම් ඒ මිත්‍යා දෘෂ්ටි සියල්ලම බිඳෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ මේ තවත් දෘෂ්ටියක් පැහැදිලි කරනවා. තවත් වැරදි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක්. ආස්වාස කියන්නේ අල්ලා ගැනීම. මේකත් මේ වර්තමානයේ ලංකාවෙන් තියෙන ඒවා. ලංකාවේ ඉපදිලා ලෝකේ පුරාම මෙවුවා යනවා. ආස්වාසය කියලා කියන්නේ අල්ලා ගැනීම. ඉතින් ධර්මයේ තුල නම් කොතනවත් ආස්වාසය කියන්නේ අල්ලා ගැනීමක් කියලා පැහැදිලි කිරීම නැහැ. සමහරලාට මේ අර්ථකථනය කරන්න උත්සාහ කරනවා ඇති අපි ආස්වාස කරන්නේ ජීවත් වෙන්නනේ. ආස්වාස කළේ නැත්තම් මැරිලා යනවා. එහෙනම් ජීවත් වෙන්න ආස්වාස කරනවා කියලා කියන්නේ මේ සංසාරේ භවය ආපහු අල්ලගත්තා කියලා විස්තර කරන්න හදනවා ඇති. නමුත් ඒක ඔප්පු කරන්න පුළුවන්ද කාටවත්? ඒක කාටවත් ඔප්පු කරන්න බෑ. එහෙමනම් රහතන් වහන්සේ ආස්වාස කළේ නෑ වෙන්න ඕනේ. රහතන් වහන්සේ කියන්නේ සියලුම අල්ලා ගැනීම අතහැරලා මිදිලා ඉන්න කෙනෙක්නේ. එතකොට රහතන් වහන්සේ ආස්වාස කළොත් උන්වහන්සේත් තාම අතහැරලා නෑ කියන මිත්‍යා දෘෂ්ටියකට යනවා. එහෙම එකක් නෑ. අහනම් ආස්වාසය කියලා කියන්නේ අල්ලා ගැනීමට නෙමෙයි. ඒකත් වැරදි මේ මතය කියලා කියන්නේ. ඒ නිසා රහතන් වහන්සේ ආස්වාසත් කළා ප්‍රාස්වාසත් කළා. උන්වහන්සේ ප්‍රාස්වාස විතරක් කර ජීවත් වුණා නෙමෙයි. එහෙනම් ඒ කතාව මතයත් මිත්‍යා දෘෂ්ටියක් කියලා සඳහන් කරනවා. ඊළඟට ආස්වාසය කියන්නේ අල්ලා ගැනීම නොවන බව මනාව පැහැදිලි කරමින් මේ රටේ ඉපදෙන මිත්‍යා දෘෂ්ටීන් බොහෝම තියෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන තව සඳහන් කරනවා මේ සං කියන වචනේ පිළිබඳව. ලංකාවේ තවත් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා සං කියලා. ඒක සං දේශනා බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ කරුණු පිළිබඳවත් ඒ මිත්‍යා දෘෂ්ටි අපූර්වට මේ ධර්මයේ තුලින්ම බිඳෙනවා. ඒකත් ඉස්සරහදී අපිට ටිකක් හම්බ වෙයි සං කියන වචනේ පිළිබඳව කොහොමද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ විදිහට මේ මිත්‍යා දෘෂ්ටි ගොඩ නැගෙන්නේ ඇයි? තෙරුවන් පිළිබඳව දන්නේ නැති හින්දා. මේ මිත්‍යා දෘෂ්ටි ගොඩ නැගෙන්නේ තෙරුවන් පිළිබඳව දන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේගේ වචනය අල්ලාගෙන ඒකෙන් මිත්‍යා දෘෂ්ටි ගොඩ නගනවා කියලා කියන්නේ ඒ පහර දෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම රත්නයටයි. ධර්ම චක්‍රයට පහර දීමක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ තුලින් රැස් වෙන අකුසල කන්දරාව කොච්චරද කියලා දන්නේ නැති නිසාද කොහෙද? ඒ කරුණු ඒ විදිහටම පැහැදිලි කරනවා. නැත්නම් සමහරලාට දැනම ලාභ කීර්ති ප්‍රශංසා උදෙසා ධර්ම රත්නයට පහර දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ ජීවිතෙන් විතරයි නේද ඊළඟට ආයේ භවයක් කොහෙද කියන කාරණාව හිතුවේ නැතුව ඇති කියලා තමයි කියන්න වෙන්නේ. කපිල මත්ස්‍යගේ කතාව මේකට උදාහරණයක්. හැබැයි අවීචියට ගියේ එක වතාවක් ධර්මයට නිග්‍රහ කරලා. එක වතාවක් ධර්මයට නිග්‍රහ කරලා තමයි අවීචියට යන්නේ. ඉතින් මේ විදිහට මුළු ජීවිත කාලයම ධර්ම රත්නයට නිග්‍රහ කර ඉඳ ගියොත් කොයි කාලයක් අවීචියට යන්න වේද කියන කාරණාවවත් හිතා ගන්න බැරුව යනවා. රත්නත්‍රයේ ගැඹීරත්වය දන්නේ නැති නිසා වැරදුනොත් අපට විතරයි. යම් කාරණාවක් වැරදුනොත් අපට මිසක් ධර්මයට කවදාවත් වරදින්නේ නැහැ. ධර්මයේ ලියවිලා තියෙන හරියටම. දැන් මේ කරුණු මෙහෙම තහවුරු කරන්න උත්සාහ කරන අය සඳහන් කරන්නේ අතීත මහ තෙරවරුන්ට තමයි චෝදනා කරන්නේ. උන්වහන්සේලා ධර්මයේ ග්‍රන්ථාරූඪ කරනකොට උන්වහන්සේලාට වරදින්න ඇති. නමුත් ඒක වෙන්න ඕනේ එහෙම නෙමෙයි මෙහෙමයි. ඒකයි තහවුරු කරන්න හදන්නේ.
ඒ උන්වහන්සේලාට වැරදිච්ච බවක් පිටකේ පුරා කොහෙවත් පේන්නේ නැහැ. ලංකාවේ මේක පරිවර්තනය කරපු මහතෙරුන් වහන්සේලාට වැරදුනා නම් ලංකා පිටකයයි බුරුම පිටකයයි අතර විශාල වෙනස්කම් තියෙන්න ඕනේ. නමුත් අපි මේ දේශනාවේ තනින් තන මේ සීහල පිටකයයි බුරුම පිටකයයි අතර තියෙන වෙනස්කම් සාකච්ඡා කළා. සමහරලාට ඇලපිල්ලක වගේ, ඉස්පිල්ලක වගේ වෙනසක් සමහර තැන්වල අර්ථය වැඩියෙන් ත්‍රිවුර කරලා ප්‍රකාශ කරන්න ඕන නිසා යම් අකුරක දෙකක වෙනස්කමක් වෙලා තියෙනවා. ඒ අර්ථයට හානි කරලා නෙමෙයි අර්ථය තහවුරු කරන්න ඕන නිසායි එහෙම වෙලා තියෙන්නේ. එහෙමනම් මේ මහතෙරුවරුන්ට නම් වැරදිලා නැහැ. වැරදිලා තියෙන්නේ අපිටම කියන කාරණාව ඒකෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මේ කරුණු කොයිතරම් බරපතල වෙනවද කියලා. තුනුරුවන් ගැන වැරදියට හිතෙන සිතුවිලි මාත්‍රයක් පවා විපාක දෙනවා කියලා. වැරදි කරලා නෙමෙයි වැරදියට හිතන සිතුවිලි මාත්‍රේ පවා විපාක දෙනවා කියලා සඳහන් කරන්නේ. බුද්ධ රතනය ගැන යම් කරුණක් වැරදියට හිතුවොත්, බුද්ධ රතනය ගැන යම් කාරණාවක් වැරදියට හිතුවොත් මේ ශාසනය තුල මොන තරම් ශාසනයට ලැබි දායකයෙක් වුණත් එයාටවත් ගැලවෙන්න බෑ. අනාථපිණ්ඩික සිටුතුමාවත් ශාසනය පිළිබඳව වැරදි මතයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව වැරදි සිතුවිල්ලක් ඇති කරගත්තොත් එතුමටවත් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ බුද්ධ රත්නයේ වැඩේ ඉන්නේ ඊට වඩා කොච්චර ඉහළින්ද කියන කාරණාව හිතා ගන්න බෑ. ඉතින් ඒක උදාහරණයට සඳහන් කළේ අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මේ ශාසනයේට බද්ධ වෙච්ච තවත් අත්තක් වගේ හිටපු කෙනෙක්. ඉතින් ඒ වාගේ සදහැවත් දායකයෙකුටවත් යම් ආකාරයකින් බුද්ධ රත්නයේ පිළිබඳව වැරදි සිතවිල්ලක් ආවොත් ගැලවීමක් නැහැ කියන කාරණාවයි එතන සඳහන් කරන්න හදන්නේ. ඒකට උදාහරණය තමයි අපි සඳහන් කරපු ජෝතිය සිටුතුමාගේ කතාව. මේ අය ජෝතිය සිටුතුමා පිළිබඳව දැන් අහලා තියෙනවා. ජෝතිය සිටුතුමා තමයි මේ විපස්සී භාග්‍යවතුන් වහන්සේට යම් දවසක කියුණාද දන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට කියලා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මේ විපස්සී භාග්‍යවතුන් වහන්සේ. ඒ කියන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට හුඟක් එහා. විපස්සී භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ තමයි මේ ජෝතිය සිටුතුමා හිටියේ අපේ ශාසනයේ. නමුත් එදා මේ ජෝතිය සිටුතුමාම තමයි එදත් ඉපදිලා හිටියේ. ඒ කාරණාව එතන පැහැදිලි කරන්නේ. විශාල විහාරයක් බුදුරජාණන් වහන්සේට හැදුවා. සඳහන් කරනවා විහාරයක් හදලා විශාල ධර්මශාලාවක් හැදුවා කියලා. ඊළඟට ධර්මශාලාව වටේට තමයි ධනක් උසට ප්‍රාකාරයක් බැඳලා ඒ ප්‍රාකාරය ඇතුළට මණික් පුරවන්නේ. ඒ මණික් පුරවලා තමයි අඬබෙරයක් යවන්නේ බණ අහන්න එන්න. දුප්පත් කෙනෙක් බණ අහලා මණික් අහුරු දෙකක් අරන් යන්න. පොසත් කෙනෙක් බණ අහලා යනකොට එක මණික් අහුරක් අරගෙන යන්න කියලා අඬබෙරයක් යවලා තියෙනවා. ඉතින් සඳහන් කරනවා මේ බණ අහන්න හුඟක් අය ආවා. බණ අහලා යනකොට මණිකුත් අරගෙන ගියා. 3 වතාවක් අර ප්‍රාකාරයේ පුරවලා තිබ්බ මණික් ඉවර වුණා කියලා සඳහන් කරනවා. 3 වතාවක් ඉවර වුණා 3 වතාවම මණික් පිරෙව්වා. එතෙන් සඳහන් කරනවා ඒ පූජාවවත් භාග්‍යතුන් වහන්සේ ඉවසුවේ නැහැ කියලා සිටුතුමාට අනුකම්පාව හින්දා. සිටුතුමාට තියෙන අනුකම්පාව හින්දායි ඉවසුවේ නැත්තේ. මේ මණික් පූජාව ධර්මයට කරපු ශ්‍රේෂ්ඨ මණික් පූජාව. එයි භාග්‍යතුන් වහන්සේ ඒක ඉවසුවේ නැත්තේ සිටුතුමාට හිතුනොත් යම් ආකාරයකින් මේ සක්වලවල් ගණන් මනා දැනුමක් අවබෝධයක් තියෙන භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්සු අනවශ්‍ය මණික් අරන් යනවා දැකලත් ඒ කියන්නේ මිටයිනේ ගන්න පුළුවන්. තව එකක් ගත්තා කියලා කියන්නේ අනවශ්‍ය මණිකක්. අනවශ්‍ය මණික් අරගෙන යනවා දැකලත් ඒක නැවැත්තුවේ නෑනේ භාග්‍යතුන් වහන්සේ කියලා හිතුනොත් සිටුතුමාට නිරේම තමයි යන්න වෙන්නේ. මේ වගේ පූජාවක් කළා කියලා ගැලවීමක් නෑ. ඒ නිසා සිටුතුමාට අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ පූජාව ඉවසන්නේ නෑ කියලා සඳහන් කරනවා. සිටුතුමාට එහෙම හිතෙයි කියලා. එතකොට එහෙමනම් ධර්ම රත්නය වෙනස් කරාම මහා සංඝයාට දොස් කීවම මොනතරම් අකුසල් විපාක දෙයිද කියන කාරණාව හිතා ගන්නවත් බෑ. සංඝ රත්නයට නෙමෙයි පින්නතුනි මෙතන සඳහන් කරනවා එක 80 මහා ශ්‍රාවකයෙකුට හෝ
මහරහතන් වහන්සේ නමකට එරෙහිව වචනයක් ප්‍රකාශ කළොත් ඒක පවා විපාක දෙනවා. ඒ තරම්ම ඊටා භයානකයි 80 මහා ශ්‍රාවකෙක් හෝ මහරහතන් වහන්සේ නමකට වචනයක් කිව්වොත්. සංඝ රත්නයම කියලා කිව්වොත් ඔක්කොම එකතු වෙනවනේ. සංඝ රත්නයට නෙමෙයි එක 80 මහා ශ්‍රාවකයෙකුට එක මහරහතන් වහන්සේ නමකට වැරදියට වචනයක් කිව්වොත් වැරදියට අදහසක් ඉදිරිපත් කළොත් ඒක විපාක දෙනවා කියලා සඳහන් කරනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට වචනයක් කිව්වොත් ඒක ඊටත් වඩා ඉහළින් තව විපාක දෙන කාරණාවක් බවට පත් වෙනවා. එතන පැහැදිලි කරනවා කෝකාලික භික්ෂුව අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාට චෝදනා කරලා අවීචියටම ගිහිල්ලා ඉපදෙනවා. එහෙනම් භික්ෂුවකට කියලා නිදහසකුත් නැහැ. කෝකාලික භික්ෂුව ඉපදෙන්නේ අවීචියෙමයි. නිකන් නෙමෙයි සඳහන් කරන්නේ පදුම ගණනින් අවීචියට යනවා කියලා. පදුම කියලා ගාණක් තියෙනවා. මේ අසංකේය දක්වා ගණන් හදාගෙන යනකොට පදුම කියලා ගාණක් එනවා. පදුම කියලා නිරයක් නැහැ. සමහර තැන්වල සඳහන් කරනවා පදුම කියන්නේ නිරයට යනවා කියලා. පදුම කියලා නිරයක් නෙමෙයි තියෙන්නේ පදුම කියලා ගණනක් තියෙන්නේ. පදුම ගණනින් නිරයට යනවා. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් අසංඛ්‍ය ගණනින් නිරයට යනවා කියලා. 1.140 හෙව්වා 2ක්ද 3ක්ද 4ක්ද 5ක්ද ආන් ඒ වගේ පදුම ගණනින් නිරයට යනවා කියලා සඳහන් කරන්නේ මේ පදුමය අති දීර්ඝ ගානක්. ආන් ඒ වගේ ගණනාවකින් නිරයට යනවා කියලා සඳහන් කරනවා. මේ ශරීයත් මොගලන් දෙන වහන්සේට චෝදනා කරලා. අපිට හිතා ගන්න බැරි තරම් ලොකු ගානක් පදුම කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා එහෙම ගණන් කරන්න බැරි තරම් වාරවල අවීචියෙම උපදිනවා කියලා. පදුම ගණනේ කියහම ඒ වගේ ගණන් කරන්න බැරි වාර ගණනක්ම අවීචියෙම උපදිනවා කියලා සඳහන් කරන්නේ සරියුත් මුගලන් දෙනම වහන්සේට චෝදනා කරලා. ඒක භාග්‍යතුන් වහන්සේට චෝදනා කරුවේ. ධර්ම රත්නයේ චෝදනා කරුවේ. මේ මහා සංඝයයි ඊට වඩා පල්ලෙහින්නේ. එතකොට ඒක එහෙමනම් මේ කාරණාව මොනතරම් භයානකයිද? තුනුරුවන්ගේ ගුණය නොහිතා ප්‍රකාශ කරන වචනය කොයිතරම් භයානක වචනයක්ද කියන කාරණාව මනාව කල්පනා කරන්නම වටිනවා. ඊළඟට සඳහන් කරනවා මේවට උදාහරණ හරියට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන. ඉතින් අපේ පින්නතුන් මේ කතාව බොහෝ දෙනා දන්නවා. මොකද චිරරාත්‍රඥ භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානීය උන්වහන්සේට හම්බුනේ බොහෝ වස් ඇති භික්ෂූන් වහන්සේලා අතර. චිරරාත්‍රඥයි කියලා කියන්නේ ඒකයි. බොහෝ වස් සහිතයි. මොකද ඉස්සල්ලාම ධර්ම අවබෝධය ලැබපු ස්වාමීන් වහන්සේනේ. සරියොත් මොගලන් වහන්සේලා ශාසනයට එනකොටත් උන්වහන්සේ ශාසනයේ හිටපු කෙනෙක්. නමුත් උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගාව වාඩි වෙන්නේ. ඒ වුණාට ඉතින් සුදුස්සෝ දෙන්න ශාසනයට ආවට පස්සේ සුදුස්සන්ට ඉඩ දෙන්න එපේ. මොකද මේ දෙන්න තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්න තමයි පාරමිතා පුරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයාත් දෙවෙනි ශ්‍රාවකයාත් වෙන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාවින්ම වැඩ ඉන්නේ පළවෙනි ශ්‍රාවකයා ඊළඟට වැඩ ඉන්නේ දෙවෙනි ශ්‍රාවකයා. නමුත් මේ දෙන්නට වඩා වස් වලින් වැඩි අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට විතරයි මේ ශාසනය වඳින්නේ කියලා. වෙන කාටවත් වඳින්නේ නැහැ උන්වහන්සේ. චිරරාත්‍රඥයි. පාරමිතා පුරලා තියෙන එකට වඳින්නේ දවසක භාග්‍යතුන් වහන්සේට විතරයි නිවන් දකින්න ආත්මය. ඒ සඳහා පාරමිතාන් පුරලා තියෙනවා මහා කල්පලක්ෂයක් විතර. ආන් ඒ නිසා වෙන කාටවත් වඳින්නේ නැහැ. ආන් ඒ මහා ශ්‍රාවකයන් වහන්සේ සරියුත් මුගලන් දෙනම වහන්සේට ඉදිරි පෙළ අසුන් දෙක දීලා උන්වහන්සේ පිටිපස්සෙන් තමයි වාඩි වෙන්නේ සුදුස්සෝ ආව නිසා. ඒ වුණාට සරියුත් මුගලන් වහන්සේලා දෙනම හරිම නිහතමානී. ඒ දෙන්නට ඉස්සරහා ආසනේ ඉන්න බෑ කියලා සඳහන් කරනවා අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පිටිපස්සේ ආසනේ ඉන්නකොට. ඒ නිසා වාඩි වෙලා ඉන්නේ අකමැත්තෙන්. නිරන්තරයෙන් ඇඹරෙමින් පිටිපස්ස බලමින් උන්වහන්සේ දිහාට පසුපස හරවලා ඉන්නත් බෑ වගේ උන්වහන්සේ පිටිපස්සේ ඉන්නකොට මුන්වහන්සේලා දෙන්න ඉන්නේ හරි අපහසුයෙන්. ආන් ඒ නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කරනවා මම මෙතන ඉන්නවා කියලා කියන්නේ මේ දෙන්නට අපහසුවක්. මම මේ ප්‍රදේශය දාලා යන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන සඳහන් කරනවා මේ චද්දන්ත විලට වැඩිය කියලා. ඒ ප්‍රදේශයට වැඩියා. ඒ ප්‍රදේශයේ ඉන්නවා කියලා සඳහන් කරනවා 이르දිමත් ඇත්තු.
අහසින් යන චද්දන්ත ඇත්තු ඉන්නවා කියලා සඳහන් කරනවා. අහසින් යන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේට 12 අවුරුද්දක් තිස්සේ උපස්ථාන කරනවා 이르දිමත් ඇත්තු 8000ක්. මේ 이르දි තියෙන ඇත්තු 8000ක් තමයි උන්වහන්සේට උපස්ථාන කරන්නේ චද්දන්ත විලේදී. අවුරුදු 12කට පස්සේ පිරිනිවන් පාන්න තීරණය කරලා භාග්‍යතුන් වහන්සේ ගාවට එනවා මේ කාරණාව කියලා යන්න. ඒ එන වෙලාවේ උන්වහන්සේ කල්පනා කරනවා දැන් තමන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ගියහම 12 අවුරුද්දක් තිස්සේ කවුරුවත් දැකලා නැහනේ. ඒ නිසා මේ අලුතෙන් ශාසනයේ පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්න පුළුවන්. අලුතෙන් ඇති වෙච්ච දායක මහත්තුරු ඉන්න පුළුවන් තරුණ තරුණියෝ. ඒගොල්ලෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම දන්නවා මිසක් දැකලා නැහැ. මම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනාමාන කරනකොට මේ කවුද භාග්‍යතුන් වහන්සේ ළඟ මෙහෙම වඳින මහල්ලා කියලා හිතුනොත් එහෙම ඒ සිතුවිලි මාත්‍රයේ ඉපදිච්ච කෙනා විචිත යනවා. මේ මහල්ලා කවුද කියලා හිතන කෙනා අවිචිත යන නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. ඒ වන්දනා කරනකොට ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි. භාග්‍යතුන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි. සුගතයන් වහන්සේ මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙමි. කියා තමයි වඳින්නේ අර ඉන්න පිරිසට ඇහෙන්න. සඳහන් කරනවා ඊළඟට වැඳපු හැටි. මේ ශාසනයේ වඳින හැටි වෙනම ඉගෙන ගන්න ඕනේ. අතීතේ නම් ඉගෙන ගන්න ඕනේ නැහැ. අද ඉගෙන ගන්න ඕනේ. මොකද එහෙම හිතුවොත් අපි වඳින්නවත් දන්නේ නැහැ අපේ ශාසනය කියලා හිතෙනවා. වැඳපු හැටි වෙනම උගන්වලා තියෙනවා වඳින හැටි. මෙතන ඒ කාරණාව කියනවා උන්වහන්සේ වඳින්නේ මේ මුළු අත්ලම බුදුරජාණන් වහන්සේ සිරිපතුලට තියලා සිරිපතුල වටේටම සම්බාහනය කරන එකට කියන්නේ පරිසම්බාහනය කරනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අතින් පාද සම්බාහනය කරනවා. සම්බාහනය කර වැන්ද කියලා සඳහන් කරන්නේ. ඉතින් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ නම් සම්බාහනය කළා විතරක් නෙමෙයි සම්බාහනය කර තමන්ගේ මුහුණ සිරිපතුල උඩ තියලා සිරිපතුල් සිඹ වැන්ද කියලා සඳහන් කරන්නේ. ඒ තරම් භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර විදිහට ගෞරව කරලා තියෙනවා. එහෙනම් මෙතන වන්දනාව ගැන සඳහන් කරපු නිසා ඒ කාරණාවටත් උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරමු. මේ ශාසනය වඳින්නේ කොහොමද වැඳලා තියෙන්නේ කොහොමද කියන කරුණ දැනගන්න මෙවුවා පිළිබඳව ත්‍රිපිටකයේ ලොකු විස්තර නැහැ. මොකද මේ වඳිනවා කියන එක ශාසනයේ මූලිකම ක්‍රියාවක් නේ. ඒ හින්දා ඉතින් මේ මූලික වැඩේ පිළිබඳව ලොකුවට විස්තර කරලා නැහැ යම් ප්‍රමාණයක ටික විස්තර කරලා තියෙනවා. නමුත් මේ කාරණා දැනගන්න එක හරියට වටිනවා. ඒකයි දවසකුත් අපි සිහිපත් කළේ විජේරත්න මැතිතුමා ආරම්භ කරපු මේ ධර්මදේශනා මාලාව සතිපට්ඨානෙ විතරක් සාකච්ඡා කළා නෙමෙයි ධර්ම සාගරයක් සාකච්ඡා කරමින්මයි අපි මෙච්චර දුර ආවේ. ඒ නිසා බොහෝ දිනාට තවත් බොහෝ යහපතක් භාවනාවට අමතරව ඒ තුලින් සම්පූර්ණ වුණා. ඒ නිසා අපි මේ වන්දනාව කොහොම කළාද කියන කාරණාවත් ටිකක් සාකච්ඡා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් හරියට වන්දනා කරන්න. ඒකම අප්‍රමාණ ආනිසංස සහිතයි. මේ සංයුක්ත නිකායේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ සූත්‍රයේ සඳහන් කරපු හැටි තමයි අපි පැහැදිලි කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ වැඳ හැටි. සංයුක්ත නිකායේ තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. ඒකේ පැහැදිලි කරනවා මේ කාරණාව. ඊළඟට පින්නතුනේ මේ පරිවාර පාළි දෙවනි පොතේ වඳින ක්‍රමය පැහැදිලි කරලා තියෙනවා. පරිවාර පාළි දෙවනි පොතේ 264 වෙනි පිටුවේ තමයි පැහැදිලි කරන්නේ. විනය පිටකයේ. වඳින හැටි පැහැදිලි කරන්න තියෙනවා. මේ කොයි විදිහටද නවකතර භික්ෂුව විසින් වෘද්ධතර භික්ෂූන් වහන්සේට පංච ධර්මයක් ධර්මින් පංච ධර්මයක් සිතෙන් ධර්මින් වැඳිය යුතුයි. නවකතර භික්ෂුව විසින් වෘද්ධතර භික්ෂුවට පංච ධර්මයක් හිතෙන් ධර්මයෙන් වන්දනා කළ යුතුයි. ඒ කියන්නේ වැඩිමහලු ස්වාමින් වහන්සේට බාල ස්වාමින් වහන්සේලා වඳිනකොට ධර්මතා පහක් හිතේ තියාගෙන වන්දනා කරන්න කියලා කියනවා. අන්ගේ ධර්මතා පහේ පළවෙනි එක තමයි චීවරය ඒකාංශ කළ යුතුයි කියලා. දෙවුර පොරවගෙන ඉන්නවා නම් දෙවුර වහගෙන ඉන්නවා නම් මේ චීවරය ඒකාංශ කරගන්න ඕනේ. සිවුර ලෙහන්න ඕනේ. සිවුර ලෙහලා තමයි වඳින්න ඕනේ. සිවුර මේ විදිහට උභයංශ කරගෙන වඳින්නේ නැහැ. ඉතින් සමහරලාට දිගින් දිගටම මේ දෙපට සිවුර පොරවගෙන ඉන්නවා නම්
වඳින්න භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා නම් යම් ගමනක් පිටත් වෙන්න ගත්තාම වන්දනා කළ යුතු 19ක් ඉස්සරහට මුණ ගැහුනොත් 10 වතාවක් සිවුර ලැහැන්න ගියොත් ඒක විශාල අපහසුතාවයකටපත් වෙන නිසා ඒ සමාවක් තියෙන වෙනම ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා. නැත්තම් සිවුර අනිවාර්යයෙන්ම සිවුර ලැහැන්නම ඕන වැඩිමල් භික්ෂුන් වහන්සේලාට වන්දනාමාන කරනකොට ඒක තමයි එක. සඳහන් කරනවා මේ අතීතේ ඉතින් මේ කරුණු ධර්මයේ තුලින් සාකච්ඡා කරන්න ඕනේ නේ නැත්නම් අපි ධර්ම කරුණු දන්නේ නැතුව යනවා. අතීතයේ ස්වාමින් වහන්සේලා පන්සලේ ඉඳලා තියෙන්නේත් දෙවුර පොරවගෙන. ඒ වර්තමානයේ නම් පන්සල ඇතුලේ ඉන්නකොට ඒකාංශ කරගෙන ඉන්නේ. ගමනක් වඩිනකොට විතරක් දෙවුර පොරව ගන්නවා. මෙතන සඳහන් කරනවා අතීතයේ පන්සලේ ඉඳලා තියෙන්නේත් දෙවුර පොරවගෙනමයි ඒකාංශ කරලා ඉඳලම නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒකට පැහැදිලි කරන්න නම් උදාහරණ බොහොම තියෙනවා. ඒකට එක උදාහරණයක් අපි සඳහන් කරුවොත් මේ යසෝජ තෙරුන් වහන්සේ. යසෝජ කියන්නේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකෙක්. කපිල මත්ස්‍යයා හම්බ වෙන්නේ යසෝජ කියන දීවර නායකයාට. එතකොට යසෝජ තෙරුන් වහන්සේ ගිහි ගෙදර හිටපු කාලේ මාළු අල්ලපු කෙනෙක්. දීවර නායකයෙක් මෙයා යටතේ දීවරයෝ 500ක් ඉන්නවා. දීවරයෝ 500ක් ඉන්නවා. ඉතින් ඒ අතරේ දලදාදී තමයි මේ මාළුවා හම්බෙන්නේ. මාළුවා අරගෙන යනවා රජ්ජුරුව ගාවට ගිහිල්ලා මාළුවා අරගෙන යනවා ජේතවනාරාමයට. ඉතින් මේ සමහර වෙලාවක භාජනයක දාගෙන අරන් යනවා කියලා පැහැදිලි කරනවා. ඒ භාජනය කියලා සඳහන් කරන්නේ වෙනම මේ බේසමක හරි මෙහෙ දාගෙන ගියා නෙමෙයි. මාළුවා ලොකුයි. මේ භාජනය කියලා කිව්වට මේ නැවමයි ගෙනියන්නේ. මොහොතේ නැවේ යනකොටනේ මාළුවා අල්ලගන්නේ. ඉතින් මේ අතීතයේ දියුණුව ගැනත් මෙතනින් කියවෙනවා. මාළුවා අරගෙන රජවාසලට කෙලින්ම නැව අරන් යන්නේ. ඉතින් අද අපිට පුළුවන් ද නැවක් ගොඩ ගෙනියන්න? ඒ කාලේ තිබිලා තියෙන නැවක් ගොඩ ගෙනියන්න. නැව පිටින්මයි රජුරු ගාවට ගෙනියන්නේ. රජුරු තමයි යෝජනා කරන්නේ මේ තේරුම් ගන්න බෑ හිතා ගන්න බෑ ලස්සන බුදුරජාණන් වහන්සේ ගාවට ගෙනිහිල්ලා අහමු කියලා. ඊළඟට රජමාලිගාවේ ඉඳලා ජේතවනාරාමයේ දක්වා නැව අරන් යනවා. මාළුවත් එක්ක නැවයි ගෙනියන්නේ. නැව් කටේ ඔළුව ගහගෙන තමයි මාළුවා මැරෙන්නේ. ඉතින් ඒ කාරණා දැනගෙන මේ දීවරයෝ ටික දීවර කටයුතු නතර කරලා පැවිදි වෙන්නේ. මේ ආවිච්චයට යන කාරණා වාපහුව අහලා. එහෙම පැවිදි වෙලා එක දවසක් බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරන්න ආපු වෙලාවේ හරිම සද්දේ කටේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මේ මාළුකාරයන්ගේ වගේ සද්දේ. හැබැවින්ම මාළුකාරයන්ගේ වගේ සද්දේ. කියලා යන්න කියනවා පන්සලෙන්. සද්දේ වැඩි. සංවර මදි. යන්න කිව්වා පන්සලෙන්. ඉතින් අද නම් පන්සලෙන් යන්න කිව්වොත් අද ඊට පස්සේ ඇවිල්ලා ලොකු ස්වාමීන් වහන්සේලා මොනව කරයිද දන්නේ නැහැ. නැත්තම් පන්සලේ තියෙන තමන් දැනගෙන හිටපු පෞද්ගලික දේවල් ඔක්කොම එතන ඉඳලා දායක ගයක් ගාණි කීගෙන ගිහිල්ලා පන්සලට අපහාස කරන්න පුළුවන් තරම් අපහාස කරලා ලොකු ස්වාමීන් වහන්සේලාට අපහාස කරලා සමහරලා රැයට ඇවිල්ලා ගලුත් ගහලා ඒ වගේ විවිධ දේවල් වෙන්නේ. දැන් මෙතන 500 දෙනෙකුටම භාග්‍යතුන් වහන්සේ යන්න කිව්වනේ. සඳහන් කරනවා පන්සලෙන් පිට වෙලා යනවා. ගිහිල්ලා මේ තෙරුන් වහන්සේලා 500 දෙනා සාකච්ඡා කරනවා අපිට ඇයි භාග්‍යතුන් වහන්සේ යන්න කිව්වේ? භාග්‍යතුන් වහන්සේ යන්න කිව්වේ අපිට අනුකම්පා පිණිස. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට අපි හැසිරුනේ නැහැ. එහෙනම් ඒ හින්දා අපිට යන්න කිව්වා. එහෙනම් අපි භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට හැසිරෙමු. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට හැසිරෙමු. එහෙම තීරණය කරලා 500 දෙනාම භාවනා කරලා රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේත් මේ තරහට යන්න කිව්වා නෙමෙයි. තරහ වෙන්නේ නැහැනේ කවදාවත් භාග්‍යතුන් වහන්සේ. රහත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දන්නවා 500ම රහත් වුණා කියලා. මොකද මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඉන්නේ යසෝජ කියන දීවර නායකයා. 80 මහා ශ්‍රාවකෙක් අතරට එන්නේ. බුදුරජාණන් වහන්සේ රහත් වුණාට පස්සේ පණිවිඩයක් යවනවා එන්න කියලා. මේවා මේ හරි වටින ධර්ම කාරණා හින්දාමයි සඳහන් කරන්න ඕනේ උනේ. ඊට පස්සේ වඩිනවා පණිවිඩය ඉවුවට පස්සේ වඩිනකොට භාග්‍යතුන් වහන්සේ ආනෙන්ජප්පල සමාපත්තියට සමවැදිලා ඉන්නේ. ඒ කියන්නේ අරිහත් ඵල සමාපත්තියෙන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. දැන් රහතන් වහන්සේලා වඩිනකොට භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලානේ. උන්වහන්සේලා කතා කළේ නැහැ. 500 දෙනාම බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වාඩි වුණා.
කෙනෙක්වත් පස්සක පැත්තකින් වාඩි වුණා. 500 දෙනාම සමාධියට සමවැදුණා. භාග්‍යතුන් වහන්සේ යම් මොහොතකද අවදි වෙන්නේ එතෙක් අපිත් සමාධියෙන් ඉමු. භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් නම් වැඩ ඉන්නේ අපිත් එහෙම ඉමු. ප්‍රථම යාමයේ ගෙවුණා. ප්‍රථම යාමයේ කියලා කියන්නේ හැන්දෑවේ 6 ඉඳලා රාත්‍රී 10 දක්වා ප්‍රථම යාමයේ. දැන් ප්‍රථම යාමයේම ගෙවුණා. ඒ කියන්නේ පැය 4ක් ගියා. ආගන්තුක භික්ෂුන් වහන්සේලා 500 දෙනාම හෙල්ලෙන්නේවත් නැහැ. සමාධියට සමවැදිලානේ. ආනන්ද ස්වාමීන් වහන්සේ රෑ 10 වෙනකොට සිවුර ඒකාංශ කළා. කොහොම ආයෙත් කියවෙනවා ඒකාංශ කළා කියලා කියන්නේ දෙවුර පොරවගෙනයි හිටියේ. සිවුර ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කළා. දැන් ඒකට භාවනා කර කර ඉන්න කෙනෙකුට කතා කරනවද? අතීතේ කතා කරලා තියෙන්නේ භාවනා කර කර ඉන්න ගමන්මයි. අපි භාවනා කරනකොට කතා කරන්නේ නැහනේ. අතීතේ භාවනා කරනකොට ගිහිල්ලා කතා කරනවා. මොකද එහෙම නැත්තම් කතා කරන්න වෙලාවක් හොයාගන්න බෑ. ඒ හින්දා භාවනා කරන අතරෙම ගිහිල්ලා කතා කරනවා. ඉතින් මොන සිහියකින් හිටි ඉන්න ඇද්ද? අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා ආපහු උන්වහන්සේගේ සමාධියේ උන්වහන්සේ. මොන තරම් සිහියක් තියෙන්නේ ඇද්ද? සඳහන් කරන භාවනා කරන ගමන්මයි කතා කළේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආගන්තුක සංඝයා ඇවිල්ලා දැන් බොහෝ වෙලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නේ. ස්වාමීනි ප්‍රථම යාමේ ගෙවුණා ස්වාමීනි. අවදි වෙලා ආගන්තුක සංඝයාට කතා කරන්න කියලා. අවදි වෙලා කියන්නේ සමාධියෙන් අවදි වෙලා. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දයි. ආනන්ද ස්වාමීන් වහන්සේ දෙපාරක් කතා කරන්නේ නැහැ එකපාරයි. ඊට පස්සේ වඩිනවා. දෙවැනි යාමයත් ඉක්ම යනවා. ඒ කියන්නේ දැන් පාන්දර 2 විතර වුණා. ඒ වෙලාවේ ආපහු සිවුර ඒකාංශ කළා. ඒ කියන්නේ ගිහිල්ලා ආපහු සිවුර දෙවුර වහගත්ත කියන එකයි. ආපහු ඒකාංශ කරලා ආපහු ඇවිල්ලා ඒ දෙකට විතර දෙවැනි යාමේ යුරුනහම කියන ස්වාමීනි ආගන්තුක සංඝයා බොහෝ වෙලා බලාගෙන ඉන්නවා. ඒ කියලා ආපහු යනවා. තුන්වෙනි යාමේ ගෙවුණා. දැන් උදේ 6යි වෙලාව. ඒ වෙලාවේ නැවත සිවුර ඒකාංශ කරගෙන ඇවිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි ආගන්තුක සංඝයා බොහෝ වෙලා පැමිණිලා. ආගන්තුක සංඝයාට කතා කරන්න ස්වාමීනි දැන් රැයක් එළි වුණානේ. මේ කාරණාව සඳහන් කරන්නේ කුද්දක නිකායේ පළමු පොතේ උදාන පාළියේ මේක තියෙන්නේ. කුද්දක නිකායේ පළවෙනි පොත උදානි පාළියේ තමයි යසෝජ තෙරුන් වහන්සේගේ මේ කතාව තියෙන්නේ. මේක හරි විචිත්‍ර කතාවක්. අපි බොහොම කෙටියෙන් ඔය සිහිපත් කළේ. ඉතින් පින්නතුනි උදේ 6ටත් ඇවිල්ලා සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කතා කරනවා. කතා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා සචේකෝත්වං ආනන්ද ඥානයාසි එත්තකම්පිතේ නප්පටි වාසෙය්‍ය එත්තකම්පිතේ නප්පටි වාසෙය්‍ය ආනන්ද වෙච්ච දේ දන්නවනම් නුඹ මේ විදිහට මට 3 වතාවක්ම ආරාධනා කරන්නේ නැහැ. ආනන්ද ඔබ දන්නේ නැහැ වෙච්ච දේ මොකද්ද කියලා. වෙච්ච දේ දන්නවනම් 3 වතාවක්ම ඇවිල්ලා මට කතා කරලා ආගන්තුක සංඝයාට ආමන්ත්‍රණය කරන්න කියලා මට කියන්නේ නැහැ. ඒකෝර මොකද්ද ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නේ නැත්තේ? සඳහන් කරනවා අහං චානන්ද ඉමානිච පංච බික්කු සතානි සබ්බේව ආනෙන්ජ සමාපත්තිනා නිසීදිම්හා මමත් මේ භික්ෂූන් 500 දෙනත් ආනෙන්ජ ඵල සමාපත්තියට සමවැදිලා හිටියේ. ආනන්ද ඔබ දන්නේ වෙච්ච දේ මොකද්ද කියලා. මමත් මේ 500 දෙනත් ආනෙන්ජ ඵල සමාපත්තියට සමවැදිලා හිටියේ. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ දන්නේ නැහැ අර යසෝජ මහරහතන් වහන්සේ ඇතුළු 500 දෙනත් සමාධියෙන් ඉන්න බව. එතකොට දන්නේ නැහැ. ඒ කියන්නේ සමාධියෙන් හිටියේ නැත්තම් උන්වහන්සේලා අතපයවත් හොලවන්න එපේ. උන්වහන්සේලා පාද දෙකවත් මාරු කරන්න එපේ. දැන් කලින් ආවේ 6ටත් කලින් පහවදා හැන්දෑවේ 6ටත් කලින් මෙතෙන්ට වැඩලා 6 ඉඳලා 10 වෙනකනුත් 10 ඉඳලා 2 වෙනකනුත් 2 ඉඳලා උදේ 6 වෙනකනුත් උන්වහන්සේලා වාඩි වෙලා මෙච්චර වෙලාවක් ගත වුණා අතපයවත් හෙල්ලුවේ නැද්ද? හෙල්ලුවේ නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා සමාධියට සමවැදිලා කියලා දැනගත්තේ නැත්තේ ඇයි? ඉන්නතුනේ ඒකෙන් කියවෙනවා මහ පුදුම කතාවක්. ඒ කතාව තමයි
බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා යම් කෙනෙක් වාඩි වුණා නම් ඒ පුජ්‍යලයා ඇඟිල්ලක්වත් හොල්ලලා නැහැ කියලා. සමාධියට සමවැදිලා නැහැ. නමුත් ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැහැ. ඒ තරම්ම ගෞරවයෙන් තමයි වැඩේ. ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැහැ කියහම. ඒකනේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ රැවටෙන්නේ ඒකනේ. නැත්තම් උන්වහන්සේ දැනගන්න ඕනේ සමාධියට සමවැදිලා ඉන්නේ කියලා කතා කරන්නේ නැහැ. ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ සචේකෝත්වං ආනන්ද ජානෙයාසි. ආනන්ද ඔබ දන්නේ නැහැ මොකද්ද වුනේ කියලා. එත්තකම්පිතේ නප්පටි භාෂය දන්නේ නැති හින්දා කතා කිරුවේ. නමුත් අපි දෙගොල්ලෝ මමත් මේ 500 දෙනා අරහත් ඵල සමාපත්තියට සමවැදිලා හිටියේ. ආනන්ද හාමුදුරන්ට තේරුම් ගන්න බැරුව ගියා ඒක. මොන තරම් ශ්‍රද්ධාවෙන්ද එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගියපු අය භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉඳලා තියෙන්නේ. එහෙම ශ්‍රද්ධාවක් මහරහතන් වහන්සේලාට තිබුණා නම් අද කොහොමද අපි භාග්‍යතුන් වහන්සේගේ වචනේ වෙනස් කරන්නේ? අද කොහොමද අපි භාග්‍යතුන් වහන්සේව විවේචනය කරන්නේ? ඒ කාරණාවල් හිතාගන්නවත් බැරුව යනවා කොයිතරම් අකුසල් සහිත වෙයිද කියලා. ඒ තරම්ම ගෞරවයෙන් වැඩ ඉඳලා තියෙනවා. ළඟ ඉන්න අය. ධම්මචේතිය සූත්‍රයේත් මේකට උදාහරණයක් සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට ආපු වෙනත් අන්‍ය තීර්ථකෙක් කහිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් එයාට කතා කරලා කියන්නේ කහින්න එපා එළියට යන්න හරි එහෙම කියන්නේ නැහැ. සඳහන් කරනවා කකුලෙන් අනිනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන අරයට කකුලෙන් අයින්නවා. හරියට කොයි වගේද? අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන මේ කහින්න ශබ්ද කරන්න ඉන්න එපා කියන කාරණාව වචනෙන් නොකිය කකුලෙන් අයින්නවා. එක්ක නිශ්ශබ්ද වෙන්න නැත්නම් යන්න කියන කතාවට. නමුත් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන වචනයක්වත් වෙන කතා කරන්නේ නැති බව සඳහන් කරන මොන තරම් ගෞරවයෙන් ඉන්නේ ඇද්ද? ඒතකොට එහෙනම් චෛත්‍ය ගාව බෝධිය ගාව අපි ඉන්න ඕනේ ඔය විදිහටම තමයි. හරියටම ජීවමාන බුද්ධ සංඥාවට යනවා නම්. ඉතින් මේ ශාසනය හරියට වෙනම ඉගෙනගෙන පුරුදු වෙන්න තියෙන දේවල්. එතකොට ওই කාරණාවෙන් කියවුණා ආනන්ද ස්වාමීන් වහන්සේ 3 වතාවක්ම සිවුර ඒකාංශ කරලා ගිහිල්ලා වැඳ කියන්නේ වැඳලා ඇවිල්ලා ආයෙ සිවුර පොරවා ගන්නවා කියන කාරණාව කියවුණා. ඊට පස්සේ සඳහන් කරනවා මේ යශෝජ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩයෙන්. එතකොට ඒකෙන් පැහැදිලි වුණා උන්වහන්සේ ලැබුණ තරම් ගෞරවෙන්ද ඊළඟට වැඩ හිටියේ භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට නැති හින්දානේ යන්න කිව්වේ. එහෙනම් දැන් කොයිතරම් සංයමයකටපත් වුණාද යන්න කියපු හින්දා. යන්න කිව්වේ නැත්තම් සමහරලාට මේ තරම් ඉක්මනට මෙතෙන්ට එන එකක් නෑ. යන්න කියපු නිසා තමන්ගේ කාර්ය ඉක්මනට සම්පූර්ණ කරගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර පොරවගෙන හිටියා කියන කාරණාව එතනින් පැහැදිලි වුණා. ඊළඟට තවත් මේ කාරණාව පැහැදිලි වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක තර්ක කරන්න ආව එක බමුණෙක්. ඒ බමුණ තමයි මේ ලිච්ඡවීන්ගේ සච්චක කියන ආචාර්යවරයා. සච්චක බ්‍රාහ්මණය තමයි තර්ක කරන්න එන්නේ. සඳහන් කරනවා සච්චකත් එක්ක තර්ක කෙරුවොත් වේලිච්ච කණුවකට දාඩිය දානවා කියලා. ඒ තරම් සච්චක වාදයට දක්ෂයි. එයාගේ දක්ෂ බවට දක්වන උපමාව තමයි වේලිලා තියෙන කණුවකට දාඩිය දානවා කියලා. ඒ තරම් සච්චකයක වාද කරන්න කෙනෙක් එදා හිටියේ නෑ. ඉතින් සච්චකත් භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරන්න එනවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද කරනවා. භාග්‍යතුන් වහන්සේ වාද කරපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් සච්චක පරදිනවා. භාග්‍යතුන් වහන්සේක වාද කරන්න බෑ කාටවත්. ඉතින් ඒ වුණාට මේ සඳහන් කරනවා ලිච්ඡවි රජවරු සච්චක පෙරදිච්ච බව පිළිගත්තා වුණාට හැබැයි ඉතින් ලේසියෙන් නම් පෙරදුන්නේ නැහැ. සච්චකයේ ඇතම් වචන වලට භාග්‍යතුන් වහන්සේට දාඩිය දාන්න ඇති කියලා හිතුණලු. භාග්‍යතුන් වහන්සේට ලිච්ඡවීන්ගේ ඒ මතය භාග්‍යතුන් වහන්සේ දැනගන්නවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ ලිච්ඡවීනි මට දාඩිය දෙන්නේ නෑ කියලා. සඳහන් කරලා එතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ සිවුර අඟල් 4ක් පාත් කරලා භාග්‍යතුන් වහන්සේගේ මේ කිහිල්ල ප්‍රදේශය පෙන්වුවා කියලා. ඒ කියන්නේ සිවුර අඟල් 4ක් පාත් කෙරුවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේත් මේ විදිහට සිවුර උභයාංශ කරලා තමයි භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉඳලා තියෙන්නේ. දෙවුරම වහගෙන තමයි
බුදුරජාණන් වහන්සේත් වැඩ ඉඳලා තියෙන්නේ. ඒක තමයි සිවුර අඟල් 4ක් පාත් කරලා මේ දිලිසෙන ශරීර ධාතුව පෙන්නලා කිව්වලු නෑ මට දාඩිය දෙන්නේ නෑ කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා උන්වහන්සේත් සිවුර උභයංශ කරගෙන තමයි වැඩ ඉඳලා තියෙන්නේ කියන කාරණා.